මොකද කියන්න කලින් මම ඔබට එක දෙයක් කියන්නම්. දෙවියන් වහන්සේව දකින්න සූදානම් වෙන්න. ලෑස්ති වෙන්න ඔබගේ මැවුම් කාර්යය ඉදිරියේ හිට ගන්න. දෙවියන් වහන්සේ අප අතර බලවත් දේ කරමින් සිටිනවා මේ කාලේ. බලවත් දේ කරමින් සිටිනවා. ස්වාමීන් වහන්සේ මනුෂ්‍ය වර්ගයා කෙරෙහි තිබුණා වූ සැලැස්ම උන්වහන්සේ ඉෂ්ට කරමින් ආවා වූ සැලැස්ම අවසානයකට ඒ සැලැස්මේ උච්චතම අවස්ථාවට අපි ඇවිල්ලා තියෙනවා. හරියට ඒ নমස්කාරය තුල අපි උච්චතම අවස්ථාවකට ආවා වගේ. ඒ උන්වහන්සේ ආදම්ගෙන් ආරම්භ කරලා ඒනොක්ගෙන් නෝවාගෙන් ආබ්‍රහම්ගෙන් මෝසස්ගෙන් ප්‍රොෆෙතවරුන්ගෙන් අවසානයේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුලින් ගෙනාවා වූ ඒ සියලු උන්වහන්සේගේ බලවත් වූ ක්‍රියාව මනුෂ්‍ය වර්ගය කෙරෙහි අවසානයකට උන්වහන්සේ ගෙන ලෑස්ති වෙලා ඉන්නවා. සූදානම් වෙන්න. ඒ මහත් වූ දවසට සූදානම් වෙන්න. මහත් වූ දවස. ගොඩක් දේ අපි අත්දකිනවා මේ දවස්වල. අපි දන්නවා මේ දවස්වල ගොඩක් දේවල් සිදු වෙනවා. ලෝකෙ සිදු වෙනවා. ඔබ ලෝකෙ සිදු වෙන දේ අනිකුත් දේවල් ඔබ ප්‍රවෘත්ති වල දකිනවා. මම ඔයගලන්ට කියන්නම්. දෙවියන් වහන්සේගේ රාජ්‍ය තුල බලවත් දේ වෙනවා. බලවත් දේ වෙනවා. මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ සභාවට එකතු කරනවා. අපිට එකතු කරනවා ගොඩක් අයව. ගොඩක් අයව. දෙවියන් වහන්සේගේ සැලැස්ම එකයි. ගලවන්නා වූ දිනපතා උන්වහන්සේ එකතු කරනවා. ගොඩක්. දෙවියන් වහන්සේ මේ පණිවිඩය සභාවට දෙනවා. 2 පේතෘස් පොතේ 3 පේතෘතුමා තුලින් ශුද්ධාත්මයන් වහන්සේ සභාවට දුන්න ඒ පණිවිඩය අපි මේ කාලයට අදාළ පණිවිඩය ආත්මයන් වහන්සේ සභාව ඉදිරියේ කියනවා. කන් ඇත්තේ අසාවා. උන්වහන්සේ ගොඩක් දේවල් කිව්වා මිනිසුන්ට. අපි දකිනවා යුදෙව්වන් ඉදිරියට දෙවියන් වහන්සේ ඇවිල්ලා ප්‍රොෆෙතවරුන් හරහා ගොඩක් දේවල් කිව්වා. ගොඩක් අවස්ථාවල යුදෙව් එක විශ්වාස කරේ නැහැ. පිළිගත්තේ නැහැ. ඒගොල්ලෝ හරි ආසා වුණා ඒගොල්ලන්ට යහපත කතා කරපු වෙලාවේ. නමුත් ඒගොල්ලන්ගේ වැරදි හදාගන්න කියපු වෙලාවේ කැමති වුණේ නැහැ. ගොඩක් වෙලාවට පණිවිඩකාරයව මැරුවා. ඒකයි කරේ. නැත්නම් එළවල දැම්මා. නමුත් අලුත් ගිවිසුම තුළ උන්වහන්සේ මොකද කරේ? මුල් සභාවේ හිටපු ඒ අපොස්තල වරුන් හරහා ප්‍රොෆෙතවරුන් අපොස්තල වරුන් හරහා ඒ පණිවිඩය ලියා තිබුණා. ඒක ලිව්වා. ඒක ලියලා කාලවල වලදී දෙවියන් වහන්සේ ආත්මයන් වහන්සේ ඒ ලියු දේ තුලින් සභාවට කතා කරනවා. ඒකයි උන්වහන්සේගේ ක්‍රමය. ලියපු දේ තුලින් උන්වහන්සේ කතා කරනවා. එතකොට ඒක අලුත් දෙයක් වෙන්නේ නැහැ. හැබැයි ඒක අලුත් දෙයක්. මේකේ වගේ පණිවිඩයක්. මං හිතනවා මේක ඔබ සීරියස් ගන්නේ කියලා.
මේ පේතෘස් තුමාම එයාගේ මුල් ලිපිය කියනවා සියලු දේවල අවසානය ලංව තිබෙන බැවින් ඉංග්‍රීසියෙන් කියනවා සීරියස් වෙන්න කියලා. be serious. යාඥා කරන පිණිස අවදිව සිටින්න සීරියස් වෙන්න. ඒක සුළු කරන්න එපා. ඒකයි අදහස. මොකද සියලු දේවල අවසානය ලං වෙලා තිබෙනවා. මේක කතා කරන්නේත් ඒකමයි. 2 පේතෘස් 3 10 වෙනි පදය ප්‍රේමවන්තයනි දැන් මේක මා නුඹලාට ලියා එවන දෙවෙනි ලියුම 3:10 2:10 right ඒත් සොරෙකුමෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේ චුටක් ඉන්න ස්වාමින් වහන්සේගේ දවස හොරෙක් වගේ එනවා කියලා තියෙනවා හොරෙක් වගේ ඒකෙන් අදහස් කරන්නේ ඒක එන්නේ හදිස්සියේ ඒක එන්නේ හදිස්සිය කිසි කෙනෙක් දන්නේ නැහැ කිසි කෙනෙක් හිතා ගන්න බෑ කිසි කෙනෙකුට හිතා ගන්න බැරි වෙලාවක තමයි ඒක සිදු වෙන්න යන්නේ දැන් පේතෘතුමා මේක ලියනකොට අවසාන කාලය ගැන ගොඩාක් දේවල් එළිදරව් වෙලා තිබුණේ නැහැ විශේෂයෙන්ම එළිදරව් පොත තිබුණේ නැහැ මේක ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 50 ගණන් වල එළිදරව් පොත ලිව්වේ ක්‍රිස්තු වර්ෂ 90 ගණන් වල එනිසා විස්තර මුකුත් තිබුණේ නැහැ එළිදරව් වෙලා තිබුණේ නැහැ ඒ පිළිවෙල එළිදරව් වෙලා තිබුණේ නැහැ නමුත් ආත්මයන්න් වහන්සේ කතා කරලා කියනවා දැනගත යුතු දේ මොකක්ද කියලා. ඒ දවස එන්නේ හොරෙක් වගේ. එකපාරට. එක මොහොතින් ක්ෂණයකින් එන්නේ යන්නේ. අනේක නිසා තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කියන්නේ මොකද දවස එනකොට ලෑස්ති වෙන්න බෑ. දවස එනකොට ලෑස්ති වෙන්න වෙලාවක් නැහැ. මම ඒක ලං වෙනකොට මම ලෑස්ති වෙන්න නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ක්ෂණයකින් වෙන්නේ යන්නේ. එක දවසේ. ඇසිපිල්ලන් ගන්න වේගෙන්. ක්ෂණයකින් වෙන්න යන. ස්වාමීන් වහන්සේගේ දවස එන්නේ යන්නේ හොරෙක් වගේ. එනිසා ඒකට ලෑස්ති වෙන්න. මම ඔයගලන්ට සිහි කරන්න නෝවා දෙවියන් වහන්සේ නෝවට කිව්වා මහා ජල ගැල්මක් වෙනවා ඒ නිසා නැවක් හදන්න කියලා. නෝවා නැව හදන ගමන් ඒ කාලේදීම මිනිසුන්ට කිව්වා වැස්සක් එනවා වතුර එනවා මහ විනාශයක් වෙන්න යනවා කියලා මිනිස්සු පිළිගත්තේ නැහැ. මිනිස්සු hina වුණා. මොකද කවදාවත් වැස්ස ඇවිල්ලා තිබුණේ නැහැ. කිසිදාක වැහැලා තිබුණේ නැහැ පොළොව. ඒ නිසා මිනිසුන්ට වැස්ස කිව්වා මේක අලුත් දෙයක්. ඒ වගේ තමයි අපි කියනකොට දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ එනවා රහස්‍යගතව එනවා ෂණයකින් වෙනස් කරනවා අරන් යනවා කියලා කිව්වා මේක දන්නේ නැහැ. ඒක හිතා ගන්න බෑ. ඒක වෙලා නැහැ මිට ඉස්සල්ලා. යේසුස් වහන්සේ ඒකයි කිව්වේ උන්වහන්සේගේ ඊම හරියට නෝවාගේ කාලය වගේ වෙන්න යනවා කියලා. එනකොට මේ පොළවේ ස්වභාවය නෝවාගේ කාලය වගේ. මිනිස්සු කමින් බොමින් සම. මේකෙන් අදහස් කරන්නේ එදිනෙදා ඒ දේවල් කරමින් සිටියා. හැබැයි උන්වහන්සේ කියනවා දවස එනවා ඒක ඊටාම ළඟයි. මම ඔයාට කියන්නම් ඒක ඊටාම ළඟයි. ස්වාමීන් වහන්සේගේ දවස හොරෙක් වගේ එනවා. ඊට පස්සේ ඒ දවසේදී මහත් ഘോഷාවකින් පහව යන්නේය. අහසත් මහා ഘോഷාවකින් පහවන්නේය. මහ භූතයෝද තද උෂ්ණයෙන් නාස්ති වී යන්නෝය. පොළවදෙහි තිබෙන කර්මාන්තයට දාලා යන්නේය. පොළවද එහි තියෙන සියලු දේද සෑදූ සියලු දේ මනුෂ්‍යයා විසින් හදපු සියලු දේ. ඒ කියනවා earth and the works that are in. ඒක තියෙන ක්‍රියාවන් සෑදූ දේ මේ සියලු දේ මොකද වෙන්නේ යන්නේ? පිච්චෙන්න යනවා. මම අර කියනවා මේ ලෝකේ තියෙන සියලුම දේ. ඔයගොල්ලෝ දකින මේ ගොඩනැගිලිද මිනිස්සු ආඩම්බරයෙන් කතා කරන ගොඩාක් දේවල් තියෙන පුළුවන් කර්මාන්ත කාර්යයන් දේවල් මේ ඔක්කොම පිච්චෙන්න යනවා. ඒ දවස ළඟයි. එනිසා මම ඔයගොල්ලෝගෙන් අහන්න ප්‍රශ්නයක්. කවදා හරි පිච්චිලා යන දේ ගැන වෙහෙසෙන්නේ නැහැ. එළියේ ඉන්න අය දන්නේ නැහැ ඒක. ලෝකේ ඉන්න අය දන්නේ නැහැ ඒක. ඒගොල්ලෝ හිතාගෙන ඉන්නවා මේ කාලේ මේ සීසන් එක මෙහෙම හිටියා. ඊළඟ සීසන් එකේ මේක මේ වගේ සීසන්ස් තමයි. මෙහෙම එනවා යුද්ධ එනවා මේ වෙනවා ආපහු වෙන සාම එනවා ආපහු යුද්ධ එනවා මේක චක්‍රයක් වගේ කියලා නෑ ඒක වෙන්නේ නැහැ. ඒ ඇවිල්ලා ලෝකෙ මිනිස්සු හිතන විදිය.
දෙවියන් වහන්සේගේ වචනේ අපිට දීලා තිනවා පැහැදිලි ලෙස. මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒක ලියලා තිනවා මේකේ. ඒකයි ලිව්වේ. ඒකයි ලිව්වේ. මේක ඉල්ල තියලා මොකද්ද වෙන්න යන්නේ කියලා. ඒක පැහැදිලි. පිච්චිලා යනවා. විනාශ වෙලා යනවා. එහෙනම් ඒ පිච්චිලා යන විනාශ වෙන දෙයට ඇයි වෙහෙසෙන්නේ? හැබැයි ඒවා අපිට අවශ්‍යයි. සමහර දිනදා ජීවිතේ අවශ්‍ය කරන දේවල් තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ නැහැ පිච්චිලා යනවා කියලා අපි පැත්තකටලා ඉන්නවා කියලා. නෑ. එහෙම දෙයක් වෙන්නේ නැහැ. අපි එදිනදා ජීවිතේ අවශ්‍ය දේ අපි කරන්න අවශ්‍යයි. හැබැයි අපි ඒක ගොඩනගාගෙන ඒ මත අපි යැපෙන්න ලෝකේ වගේ. ඒක වෙන්න අරකයි. ඒක වෙන්න එපා. මොකටද? මොකටද විනාශ වෙන දෙයට වෙහෙසෙන්නේ? යෝහන් පොතේ කතා කරලා කියනවා ලෝකයේත් එහි ඇති සියල්ලත් විනාශ වන්නේ. සදාකාලික තියෙන එක දෙයයි. දෙවියන් වහන්සේගේ රාජ්‍යය නොසෙල්වන්නා වූ රාජ්‍යය. ඒ රාජ්‍ය ඔයා තුල ඇති කරගන්න. ඒ රාජ්‍ය අපි තුල ඇති කරගන්න. ඒක විනාශ වෙන්නේ නැහැ කවදාවත්. ඒක විනාශ කරන්නත් බෑ. ඒ නිසා වෙහෙසෙන්ට ඕනේ අර විනාශ වෙලා යන දේ ගොඩනගන්නටද නැත්නම් ඔයා තුල සදාකාලික දේව රාජ්‍යයක් ඇති කරගන්නටද? මොකටද වෙහෙසෙන්න ඕනේ මේ දෙකේ? අපි තුල රාජ්‍ය මොකද ඒක සදාකාලිකයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගොඩක් කිතුණු අය. ඒකට දීලා තියෙන්නේ දෙවනි ස්ථානය. මුල් ස්ථානය දීලා තියෙන්නේ අනිකුත් දේවල් වලට. ඒකයි ප්‍රශ්නේ. ඒකයි මේක මතක් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේක ලිව්වේ. සිහි කරගන්න පිණිස. මතක් කරන්න. මොකද නැත්තම් අපි ලෝකේ ජීවත් වෙන නිසා අපි ලෝකයට එක්ක ඒ රැල්ලට අහු වෙලා යන්න පුළුවන් නිසා. මොකද ඔයගොල්ලෝ මෙතනට ආම පණිවිඩය අහනවා ඊට පස්සේ ඔයගොල්ලන් හෙට දවසේ රස්සාවට ගියාම ඔෆිස් එකට ගියාම මේ මිනිස්සු ආශ්‍රය කරනකොට ඒ රැල්ලට අහු වෙනවා. ඒකයි වෙන්නේ. සිහි කරගන්න. නිතරම මේ දේ විනාශ වෙනවා. ඒක තියෙන්න යන්නේ නැහැ. සදාකාලිකව තියෙන්න යන එකම දේ තමයි ඔයා තුල ඔය කෙනා තුල ශුද්ධාත්මයන් වහන්සේ ගොඩනගන දෙවියන් වහන්සේගේ රාජ්‍යය. රාජ්‍ය ස්වභාවය. මොකද දේව රාජ්‍ය නුඹලා තුලයි. අන්න ඒකට වෙහෙසෙන්න. දෙවියන් වහන්සේ අද කතා කරලා කියන්නේ මේ සභාවට ඒකයි. වෙහෙසෙන්න ඒකට. ඒකට මුල් තැන දෙන්න. ඊළඟ පදේ. මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තිබෙන බැවින් නුඹලා දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටමින්ද ඒ ගැන උනන්දුවෙන් ක්‍රියා කරමින්ද සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහිත් භක්තිවන්ත කමෙහිත් කොයි ආකාර අයවල්ව සිටින්න ඕනෑද? දැන් දේව රාජ්‍යයේ ස්වභාවය මොකද්ද? දේව රාජ්‍ය ස්වභාවය මොකද්ද? දේව රාජ්‍ය අතුල ගොඩනගෙනවා නම් දේව රාජ්‍ය ස්වභාවය මොකද්ද? දෙවියන් වහන්සේගේ ස්වභාවය. එතකොට දෙවියන් වහන්සේගේ ස්වභාවය ඔයා තුල ඇති වෙන. එතකොට එහෙනම් ඉස්සලම දේ තමයි ඔයා තුල සුද්ධකම සම්පූර්ණ වෙන්න ඕනේ. ඔයා තුල සුද්ධකම ඇති වෙන්න ඕනේ, ඒක සම්පූර්ණ වෙන්න ඕනේ. හරි. එතකොට මේක කතා කරලා කියන්නේ මොකද? මේ සියල්ල මෙසේ නාස්ති වෙන්න තියෙන නිසා. Since all these things will be dissolved. විනාශ වෙන්න යන නිසා, ඒක වෙන්න යන නිසා මොන ආකාරයේ මිනිස්සු වෙන්න ඕනේද අපි? නුඹලා කියලා උතන කිව්වේ කාටද දන්නවද? ඕගලන්ට. ඕක හිතන්න එපා මේ අරයට මෙයාට ඒ කාලේ සභාවට අර්ථව නෑ ඔයාට. දැන් ඔයාගෙන් අහනවා පේතරුස් මොන ආකාර අය වෙන්න ඕනේද? අර දේවල් මේ එළියේ තියෙන දේවල් මේ ඔක්කොම දේවල් විනාශ වෙනවා නම් කවදා හරි මොන ආකාරය අය වෙන්න ඕනේද අපි? ඒ ආකාරය කියලා දීලා තියෙනවා. මොකක්ද? සුද්ධ වූ සියලු ආකාර සුද්ධ වූ හැසිරීම. අපේ හැසිරීම සුද්ධ වෙන්න ඕනේ.
දැන් ශුද්ධකම කිව්වම සමහර වෙලාවට අපි ඒක දානවා ආගමික ශුද්ධකමක්. ඒකට කියනවා ආගමිකත්වයක්. ඒක ගෙනල්ලා කියනවා ඒක එහෙම දෙයක්. මොකද අර ශුද්ධ ස්ථාන කියලා තියෙනවනේ. සිද්ධ ස්ථාන, ශුද්ධ ස්ථාන. පරණ කිවිසුම අපි දකිනවා මොකක්ද දන්නවද? දේවමාලිගාවේ තිබුණා ශුද්ධ ස්ථානය, අති ශුද්ධ ස්ථානය. ඒක භූගෝලීය ස්ථානයක් නේ. ජෙරුසලමේ මොරාය කන්ද උඩ හදපු දේවමාලිගාවේ කොටස් දෙකක්. ශුද්ධ ස්ථානය, අති ශුද්ධ ස්ථානය. ඒ සංකල්පය තමයි මුළු ලෝකේ ඉන්න අනිකුත් සියලු අය විශ්වාස කරන. ශුද්ධ ස්ථානය කියන්නේ යම්කිසි ලෝකේ තියෙන භූගෝලීය ස්ථානයක්. ඒක තියෙනවා අපේ ඔළුවේ පිටිපස්සේ back of our අපි අපේ ඔළුවේ පිටිපස්සේ ඒක තියෙනවා. subconscious mind එකේ ඒක තියෙනවා. ඉතින් ශුද්ධ කියපු ගමන් ශුද්ධ ඒක. නෑ. ශුද්ධකම තියෙන්නේ දැන් ඔයා තුල. ඇතිවෙන්න ඕනේ. මොකද ඔයා තමයි දැන් දේව මාලිගාව. දෙවියන් වහන්සේගේ මාලිගාව කවුද? ඔයා. එතකොට ශුද්ධ ස්ථානයයි අතිශුද්ධ ස්ථානයයි දෙකම තියෙන්නේ කොහෙද? ඇතුලේ. එතකොට ශුද්ධ ස්ථානය මම ශුද්ධ නම් මගේ ඇතුළ ශුද්ධ නම් මගේ හැසිරීම මොන වගේ වෙන්න ඕනේද? මගේ ශුද්ධකම ඇතුලේ තියාගෙන එළිය විදිහට හැසිරුණොත් මොකද වෙන්නේ? අනේක නිසා තමයි මේක කතා කරලා කියන්නේ සියලු ආකාර ශුද්ධ වූ හැසිරීමෙහිද. සියලු ආකාර ශුද්ධ වූ හැසිරීම. ඒක සියලු ආකාරයෙන්. එක පැත්තකින් විතරක් නෙමෙයි. එක දිශාවකට විතරක් නෙමෙයි. හැම අතින්ම ශුද්ධ හැසිරීම. හැම අතින්ම ශුද්ධ හැසිරීම. ගොඩක් වෙලාවට අද සභාවේ ඇතුලේ මතයක් නැත්නම් ආකල්පයක් නැත්නම් අදහසක් තියෙනවා. ශුද්ධකම කියන්නේ පාපයෙන් වැළකී සිටීම කියලා. දසපනත්තේ තියෙනවානේ පව් ටිකක් නේද? මිනි නොමරව, බොරු නොකියව, කාම මිත්‍යාචාරයෙන් නොකරව, සොරකම් නොකරව. එහෙම තියෙනවනේ ටිකක් නේද? ඕක කරන්නේ නැත්තම් මම සුද්ධයි. එහෙම තමයි හිතාගෙන ඉන්නේ. සමහර අය කියනවා මම කිසි කෙනෙකුට වරදක් කරලා නැහැ. ඕගලන්ට ඇහිලා තියෙනවද? සමහර අය මම කිසි කෙනෙකුට වරදක් කළේ. ඒක වෙන කෙනෙක් කරන්නේ එයා බලන්න කිසි කෙනෙකුට වරදක් කළේ නැහැ. එහෙම තමයි කියන්නේ. මොකද එහෙම හිතනවා අනිත් අයට වරදක් කරේ නැත්තම් එයා සුද්ධයි. ඔය දන්නවද දෙවියන් කවුරු හරි කෙනෙක් කියනවා ක්‍රිස්තියානි කෙනෙක් විශේෂයෙන්ම කියනවා නම් මම කිසි කෙනෙකුට වරදක් කරලා නැහැ කියලා එවලෙම එයා වරදක් කළා. කාටද? දෙවියන් වහන්සේ. මොකද අද මිනිස්සුන්ගේ ගොඩක් සංකල්පයක් තියෙනවා මෙන්න මේ වගේ. මොකද නෝ සංකල්පය? අපි කිසි කෙනෙකුට කරදරයක් නොවි ජීවත් විය යුතුයි. දෙවියන් වහන්සේ තුල එහෙම අදහසක් නැහැ. ඔයා දන්නවද සමහර අවස්ථාවලදී අපිට මිනිසුන්ට කරදරයක් වෙන්න සිද්ධ වෙනවා. අර ඇණයක් සමහර වෙලාවට සමහර අයට අපිව ඇණයක් වෙන වෙලාවල් තියෙනවා. ඒ මොකද? සුභාරංචි කියනවා, යේසුස් වහන්සේ ගැන කතා කරනවා, දිනස ගැන කතා කරනවා. අර මිනිහ කියන මෙයා ඇණයක්. හැබැයි එහෙම කියලා අපිට නොකිය ඉන්න පුළුවන්ද? නොකියාම බෑ ඒ නාමේ. ඉතින් ඒ නිසා ඇණයක් වෙනවා. එනිසා මේ කිසි කෙනෙකුට කරදරයක් නොවි ජීවත් වීම නෙමෙයි දෙවියන් වහන්සේගේ සැලැස්ම. තේරුණාද? ඒ නිසා ගොඩක් අය හිතාගෙන මම කිසි කෙනෙකුට කරදරයක් කරන්නේ නැහැ. ඒ නිසා මම සුද්ධයි කියලා. නෑ, ඒක නෙමෙයි සුද්ධකම කියන්නේ. සුද්ධකම කියන්නේ සම්පූර්ණ මාංශයේ ක්‍රියාවලිය. මිදීම, නිදහස් වීම. මේ ලෝකයේ තියෙන තෘෂ්ණාවෙන් නිදහස් වීම. සම්පූර්ණ මේ ලෝකයේ තියෙන තෘෂ්ණාව නිසා හටගන්නා වූ සියලු දුෂ්ටකම් වලින් නිදහස් වීම. මාංශයේ ඇල්ම. ගලාති 5 කියවලා බලන්න පොඩ්ඩක්.
ලිස්ට් එකක් තියෙනවා. මට ලිස්ට් එක කියවන්න වෙලා නැහැ. ගොඩක් දෙයක් තියෙනවා මට අද ඔයගලන්ට කතා කරන්න. උන්වහන්සේ කියපු දෙයක් කියන්න. ශුද්ධකම ශුද්ධ වූ හැසිරීමෙත් භක්තිවන්තකම නෙමෙයි දේව ස්වરૂපය godliness කියන්නේ දේව ස්වභාවය දෙවියන් වහන්සේගේ ස්වභාවය ඇති කර ගන්න මොකද කරන්න ඕනේ මේ සියල්ල නාස්ති වෙනවා නම් අපි දෙවියන් වහන්සේගේ දවස පැමිණීම බලා සිටින්න ඕනේ ඔක්කොටම ඉස්සලා මම දන්න ඔයගොල්ලෝ බලාගෙන ඉන්නේ කියලා මම දන්න බලාගෙන ඉන්නේ කියලා බලා සිටීමෙන් මොකද කරන්න තියෙන්නේ ඒ ගැන උනන්දුව ක්‍රියා කරමින් බලන් ඉඳලා විතරක් හරියන්නේ ඒ ගැන උනන්දුව ක්‍රියා කරන්න ඕනේ ක්‍රියා කරන්නේ කොහොමද සියලු ආකාර ශුද්ධකමේ හැසිරීම ඇති කරගන්න උනන්දු වෙන්න ඒක තමයි කිව්වේ අර විනාශ වෙන දේ නෙමෙයි ගොඩනගා ගන්න ඕනේ ඔයා තුල දේව රාජ්‍ය ගොඩනගා ගන්න උනන්දු වෙන්න දේව ස්වરૂපය ස්වභාවය ඔයා තුල ඇති කරගන්න උනන්දු වෙන්න ඒකට උනන්දු වෙන්න අන්න එහෙම අය තමයි වෙන්න ඕනේ. අන්න එහෙම අය තමයි වෙන්න ඕනේ. ඊළඟ පදේ. 12 වෙනි පදේ. ඒ නිසා අහස ගිනි ඇවිලි නාස්ති වෙනවා ඇත. මහ භූතයෝද දාලා උණු වී යන්නෝය. ඊළඟ පදේ. එහෙත් අධර්මිෂ්ඨකම වාසය ධර්මිෂ්ඨකම. එහෙත් ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක්ද අලුත් පොළවක්ද උන්වහන්සේගේ පොරොන්දුවේ හැටියට අපි බලා සිටිමු. මේක තමයි අපිට අවසානයේ යන්නේ. බලාපොරොත්තුව මොකක්ද දන්නවද? ධර්මිෂ්ඨකම වාසය කරන. ධර්මිෂ්ඨකම වාසය කරන අලුත් අහසක් අලුත් පොළවක් අපිට එනවා. අන්න ඒක තමයි අපේ බලාපොරොත්තුව වෙන්නේ. ඊළඟ පදේ. ඒ නිසා කියවන්න. ප්‍රේමවන්තේනි නුඹලා මේ දේවල් බලා සිටින බැවින් උන්වහන්සේ ඉදිරිහි කැලැල් රහිතව නිදොස්ව සමාදානයෙන් යුක්තව දකිනු ලබන පිණිස උත්සාහ කරන්න. ඒ නිසා නුඹලා මේ දේවල් බලා සිටිනවා. බලන් ඉන්නවද ඔයා මේ දේවල්? මේ දේවල් බලන් ඉන්නවද? මොනවාද මේ දේවල්? මේ ලෝකෙ සිදුවෙන දේවල් මේ අවසාන කාලේ සිදුවෙන මේ දේවල් ගැන බලාගෙන ඉන්නවා. ඒ නිසා මොකද වෙන්නේ? මොකද කරන්න කියන්නේ? නුඹලා මේ දේවල් බලා සිටින බැවින් උන්වහන්සේ ඉදිරියේ ඉන්න ඕනේ කොහමද? කැලලක් නැතුව නිදොස්ව සමාදානෙන්. ඒ කියන්නේ සමාදානෙන් කියන්නේ found by him in peace. ඒ කියන්නේ උන්වහන්සේ ඔයාව දකින්න ඕනේ ඔයා සමාදානෙන් ඉන්නවා. ශලෝම් කියලා උන්වහන්සේ විතරම කිව්වේ ඒක. ගෝලයෝ හම්බෙන්න ආම යේසුස් වහන්සේ කිව්වේ ශලෝම් කියලා. ඇයි ඒ? සමාදානය වේවා. ඇයි ඒ? අපි සමාදානයෙන් ඉන්නව දකින්න තමයි උන්වහන්සේට ඕනේ. කියන්නේ මේ එකිනෙකා කුලල්කා ඒක නෙවෙයි සමාදානෙ නෙමෙයි මම කතා කරන්නේ. ඔයාගේ ඇතුලේ සමාදානය. ඔයාගේ ඇතුලේ සමාදානය. යේසුස් වහන්සේ තුල ඒ සමාදානය තිබුණා. කොහොමද නැත් තිබුණේ? යේසුස් වහන්සේ කුණාටුවක් නේද උන්වහන්සේ බෝට්ටුවක ඉන්න වෙලාවක කුණාටුවක් ආවා. ඒ කුණාටුව ආපු වෙලාවේ යේසුස් වහන්සේ නිදාගෙන හිටියා. ඇයි ඒ? උන්වහන්සේ තුල සමාදානය තියෙන නිසා උන්වහන්සේ දන්නවා මුකුත් වෙන්නේ නැහැ. සමාදානය කාත් එක්කද? දෙවියන් වහන්සේත් එක්ක. උන්වහන්සේ දන්නවා මම එහා ගොඩට එහාට යනවා කියලා කිව්වා. උන්වහන්සේත් එක්ක මගේ සමාදානය තියෙනවා. උන්වහන්සේ මාව ආරක්ෂා කරනවා. ඒ නිසා මට ප්‍රශ්නයක් නැහැ. කුණාටුනේ කුණාටු 10ක්වත් මට වැඩන්නේ මම බුදිය ගන්නවා. අපිට කුණාටුවක් එන්න ඕනේ නැහැ. පොඩ්ඩක් හුළඟ වැඩි වෙනකොට ආනේ ප්‍රශ්නේ පාන් 100යි ප්‍රශ්නේ සුළඟ එනකොට කුණාටු වෙන්න ඕනේ පොඩි එක එනකොට අම්මෝ මේ වැඩි වෙලා මේ කලබල වෙලා ඇයි සමාදානේ නැහැ
සමාදානේ නැහැ. දෙවියන් වහන්සේ ඔයා දිහා බලනකොට ඔයා තුල සමාදානේ තියෙන්න ඕනේ. මොකද සමාදානේ දෙවියන් වහන්සේ තමයි ඔයා නමස්කාර කරන්නේ. ඒ පීස් එක වඩ තියනවද? මට උත්තර දෙන්න එපා. ඔයා අහන්න. ඔයා අහන්න වාගේ. වටේ කුණාටුව තියෙද්දි ඔයාලට පුළුවන් ද නිදා ගන්න? යේසුස් වහන්සේ කළා වගේ. එහෙම වෙන්න නම් සමාදානේ වට තියෙන්න ඕනේ. හැබැයි වත් අර ලෝකේ අය වගේ කලබල වෙනව නම් එහෙ දුවනවා නම් මෙහෙ දුවනවා නම් නෑ. එහෙනම් හැරෙන්න. එහෙනම් එන්න. උන්වහන්සේ ගාවට එන්න. උන්වහන්සේ ගාවට එන්න. පේතෘස් කතා කරලා කියනවා නුඹේ සියලු කරදර උන්වහන්සේට දෙන්න. මක් නිසාද උන්වහන්සේ නුඹලා ගැන සලකනවා. සියලු කරදර දෙන්න. ක්‍රිස්තියානියා ඒක අහගෙන ඔව් නේ දෙන්න ඕනේ නේ මං දෙනවා. හැබැයි අර ජෝන් අයියා වගේ තමයි දෙන්නේ. දන්නනේ ජෝන් අයියා කතාවනේ. හා? ජෝන් අයියා පීතර අයියා. දන්නද කතාව? පේතෘස්මයි කියන්නේ. පීතරයි ජෝන් අයියයි කියලා අල ගොවියෝ දෙන්නෙක් හිටියා. ගොවියෝ. මේ අල ගොවියෝ දෙන්න පීතර අයියාගේ අල වගාව ටිකක් අක්කර ගානක් ලොකුයි. ජෝන් අයියාගේ අල වගාව ගෙවත්තේ විතරයි. මේ දෙන්නම ඉරිදට අරන් යනවා පොළට අල විකුණන්න. පීතර අයියාගේ අල වගාවේ අස්වැන්න වැඩි නිසා පීතර අයියට තියෙනවා කරත්තයක්. හරි. කරත්ත දාගෙන තමයි යන්නේ. ජෝන් අයියාගේ අල වගාව පොඩ්ඩ නිසා ඒක ගෝණියක දාගෙන කරේ තියාගෙන යනවා. දෙන්නම යනවා එක දවසක් පොළට යනකොට පීතර අයියා කරත්තේ යනකොට දකින්නවා ජෝන් අයියා අල ගෝණිය කරේ තියාගෙන හති දාගෙන මහන්සියෙන් යනවා. පීතර අයියා මොකද කරේ ළඟ නවත්තලා ජෝන් අයියා නැගහන් කිව්වා. ජෝන් අයියා මොකද කරේ පිටිපස්සේනේ කරත්තෙන් නගින්නේ. ඔය දැකලා තියෙන කරත්ත නේද? හා දැකලා තියෙනව නේද? හා පිටිපස්සෙන් තමයි නගින්නේ. ඉතින් ජෝන් අර පීතර අයියා විතර ඉස්සරහා ගොනා තියාගෙන වාඩි වෙනවා. පිටිපස්සෙන් නැග්ගා. නැග්ගාම ඉතින් පීතර අයියා යනවා. යන ගමන් කතා කරනවා. ඉතින් ජෝන් අයියා කොහොමද අස්වැන්න මේ පාර හොඳ? අස්වැන්නේ මොන හරි ප්‍රශ්න මොනවාද ලෙඩක් ඇවිල්ලා මොන හරි ලෙඩේ ගැන නැහැ මට ඒ ලෙඩේ පීතර අයියා බලනවා මේ මිනිස්සයා මොකද මේ පති දාගෙන යන්නේ. එතකොට තමයි පොඩ්ඩක් හැරිලා බැලුවේ. බලනකොට කරත්තෙට නැගලා ජෝන් අයියා අලගෝණිය කරේ තියාගෙන යනවා. අලගෝණිය බිම තියලා නැහැ. ක්‍රිස්තියානියාත් ඒ වගේ තමයි. වෙහෙසවන බර උසුලගෙන යනවා. යනකොට කවුරු හරි යේසුස් වහන්සේ ගැන කිව්වා. යේසුස් වහන්සේ ගැන කියලා කියනවා වෙහෙසවන බර උසුලනි සියල්ලනි මා වෙතට එන්න කියලා. උන්වහන්සේ කියනවා කියලා කිව්වම හා ඇත්තද කියලා ආවා. ආවත් තහම ගෝණිය කරේ. ඒක දෙන්නේ නැහැ. ප්‍රශ්න ටිකවත් දෙන්නේ නැහැ. දැන් කියලා සියලු කරදර උන්වහන්සේට දෙන්න කියලා. දෙන්නද? දෙන්නේ නැහැ. දෙනවා කියලා කියනවා දෙන්නේ නැහැ. ඇයි? ඒක අර මොනවාරි කරොත් එහෙම. ඉතින් චර්ච් එකට ඇවිල්ලා ඒක උස්සගෙන යනවා. සමාදානේ නැහැ. ඒ ෂුවර් නැහැ දෙවියන් වහන්සේ මොනවාරි කරොත් ඒකත් එක්ක. සමාදානය ඇති වෙන්න නම් ඔයාගේ සියලු කරදර උන්වහන්සේට දෙන්න ගණ්ඩේ බාපහො. දෙන්න එක. හැබැයි වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? ඔයාට උත්තරේ ඕනේ ඔයාට ඕන විදිහට. ඒකයි ප්‍රශ්නේ. දෙවියන් වහන්සේ උත්තර දෙන්නේ ඔයාට ඕන විදිහට නෙමෙයි එයාට ඕන විදිහට. එනිසා එයාට ඕන විදිහට උත්තර දෙන්න උන්වහන්සේ සලසුම දාලා තියෙනවා. ඒක දෙන්න. සමාදානය ඇති වෙන්නේ ඒක. ඒ නිසා කියනවා උන්වහන්සේ එනකොට ප්‍රකාශ වෙන වෙලාවේ ඔයා තුල සමාදානය තිබෙන බව උන්වහන්සේ දකින්න ඕනේ. ඒකයි මේකේ අදහස. දකින්නු ලබන පිණිස. සමාදානය ඇතුව දකින්නු ලබන පිණිස.
උත්සාහ කරන්න, වීර්ය කරන්න. වීර්ය කරන්න. ඒ විතරක් නෙමෙයි. කැලැල් රහිතව. කැලැල් තියෙන්න බෑ. නිදොස්ව, දොසක් නැතුව උන්වහන්සේ ඉදිරියේ හිට ගන්නවා. කිසිදු මාංශාකාරී ක්‍රියාවක් ඔයා තුල තියෙන්න බෑ. ගලාති 5 කතා කරන්නේ එකයි. අද උගන්වලා තියෙන ඩොක්ට්‍රින් එක මොකක්ද දන්නවද? යේසුස් වහන්සේ ඔයා වෙනුවෙන් කුරුස්සේ මැරුණා. ඒක ඇත්ත. ඔයාගේ පාපයට උන්වහන්සේ වන්දිය ගෙව්වා. ඒකත් ඇත්ත. හැබැයි ඒගොල්ලෝ කියනවා ඊට පස්සේ ඔයා කොහොම හිටියත් එයා නිසා ඔයා යනවා. අර ලක්මන් ලස්සනට කිව්වා මගේ පුතා නිසා මං සුද්ධ වෙන්නේ නැහැ. අපිට මාර්ගය ඇරියා උන්වහන්සේ. ඒක ඇත්ත. අපි මේ මාර්ගයට ආවට පස්සේ ඉන්නේ කොහමද? මේ තින්නේ. මන් නෙමෙයි කියන්නේ. මේවා උගන්වන්නේ නැහැ චර්ච් වල. ඒ දන්නවද හේතුව? මේවා කියලා දෙනකොට ප්‍රශ්න වැඩි. යොහන් 3 කතා කරලා කියනවා දෙවියන් වහන්සේගෙන් ඉපදුණු කෙනා පව් කරන්නේ නැහැ. උන්වහන්සේගේ බීජය ඒ කෙනා තුල තියෙන නිසා ඒ කෙනාට පව් කරන්නට බෑ. ඒක තමයි අපි යන ගමනේ ආන්තය නැත්නම් ගමනේ අවසානය. ස්වභාවය. දේව ස්වභාවය කියන්නේ ඒක. එතනටද ඔයා යන්නේ. ඒ ජර්නි එකේද ඔයා යන්නේ. අන්න ඒකයි ප්‍රශ්නේ. ඒ නිසා කියනවා මොකද්ද? උන්වහන්සේ ඉදිරියේ වෙන අය ඉස්සරහ නෙමෙයි. යා දෙවියන් වහන්සේ ඉදිරියේ, යේසුස් වහන්සේ ඉදිරියේ ඔයා කැලල් රහිතව නිදොස්ව සමාදානෙන් උන්වහන්සේ දකින්න පිණිස අන්න ඒ පිණිස උත්සාහ කරන්න. එතන තියෙන උත්සාහ කරන්න කියලා. හොඳට බලන්න ඕගොල්ලන්ගේ බයිබල් වලත් ඒ ගෙදර කියලා බලන්න මෙතන උත්සාහ කරන්න කියලා තියෙනවා. ඒ කියන්නේ ඒක ඔටෝමැටික් නෙමෙයි. ඒක උඩින් ඩොංගාලා වැටෙන්නේ නැහැ ඔයාට. ඒකට උත්සාහ කරන්න. ක්‍රියා කරන්න. ඊළඟ පදේ. අපේ පෙරමුණවන්ත සහෝදර වූ පාවුල්ද තමාට දුන් ප්‍රඥාව ලෙස නුඹලාට ලියා එව්වාක් මෙන් අපගේ ස්වාමින් වහන්සේගේ ඉවසිලිවන්තකම ගැලවීමයයි සලකන්න. කියවන්න. එමෙන්ම සියලු ලියුම් වලත් ඔහු මේ දේවල් ගැන කතා කර තිබේ. එහි තේරුම් ගන්නට අමාරු සමහර දේ තිබේ. සමහර දේවල් තියෙනවා. නූගත් අස්තීර තැනැත්තෝ අන් ලියවිලි මෙන් තමුන්ගේම විනාශයට ඒවත් පෙරලති. මොකද කරන්නේ ඒවා? ට්විස්ට් කරනවා. ගොඩක් වෙලාවට සභාව ඇතුළත වෙලා තියෙන්නේ මේකයි. මේ ස්ක්‍රිප්චර්ස් නැත්නම් මේ ලියවිලි මොකද කරලා තියෙන්නේ? ට්විස්ට් කරලා, වෙනස් කරලා, පෙරලලා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ වාසියට. හැබැයි අවසානයේ ඒගොල්ලන්ට විනාශය එන්නේ. මං කියන්න මොනවද පෙරලන්නේ කියලා. ශුද්ධකම ගැන කියනකොට අපි ශුද්ධව සිටින්න ඕනේ කියලා කියනකොට නෑ යේසුස් වහන්සේ ශුද්ධව සිටියේ ඔයාට පව් කරන පිණිසයි. ඒක තමයි අදහස. කියන්නේ නෑ. මොකද අර එක්ස්චේන්ජ් එකක් කරා කියලා කියනවනේ. උන්වහන්සේ තුවාල වුණා අපේ සුවයට. උන්වහන්සේ පිපාස වුණා අපිට දෙන්න. ඔක්කොම ඔහොම කියලා උන්වහන්සේ ශුද්ධ යාගයක් වුණා ඔයාගේ පාපය නිසා. ඉතින් පාපේ හිටියට කමක් නෑ. ඒක තමයි දෙන අදහස. කරකවනවා වචන. හරි. මම ඔයාලට කියන්නම් දෙයක්. වචනේ විකෘති කරන එකේ උපරිමය. රෝමාට 1. මොකක්ද තියෙන බයිබල්? දාන්න එපා. ඔයගොල්ලෝ පෙරලන බයිබලේ. බයිබලේ තියෙනවද ඔයගොල්ලෝ ගා? රෝමාට 1 පොඩ්ඩක් පෙරලා ගන්න. රෝමාට 1. පෙරලා. රෝමාට 1.
කොහොමද තියෙන්නේ? නෑ සිස්ටර් දෙන කියවා. සිස්ටර් දෙන කියවා. රෝමාට එක කියවා. බලන්න මේ කියවන එකමද ඔයගලගේ බයිබල් වල තියෙන්නේ කියලා. එහින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටින්නන්ට දැන් දඬුවමට පත් කිරීමක් නැත. ඔක්කොම ළඟ තියෙන්නේ ඔකද? ඔක්කොම ළඟ තියෙන්නේ ඔකද? දැන් දාන්න. මම ඉංග්‍රීසි එක බලලා කියවලා දෙන්න. දැන් දාන්න. මේ තියෙන සිංහල එක. එහින් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල සිටිනා දැන් දඬුවමට කිරීමක් නැත. සම්පූර්ණ වැරදි. කියවන ඉංග්‍රීසි එක. There is therefore now no condemnation of those who are in Christ Jesus. එතනින් නැවතිලා වාක්‍යය. ඊට ටික මොකද්ද? Who do not walk according to the flesh but according to the spirit. සම්පූර්ණ අර්ථය වෙනස් වෙලා. ඉතින් මොකද කරන්නේ? මේක කියවුව කට්ටිය මේක අරගෙන උඩ පැන දේශනා කරනවා මොනවාද? යමෙ ක්‍රිස්තුස් වහන්සේ තුල නම් ඔහුට විනිශ්චයක් නැත. හලෙලූයා! ඒ කියන්නේ ඔයා දැන් යේසුස් වහන්සේ ළඟට ආවා. ඔයා දැන් යේසුස් වහන්සේ තුලයි. ඔයා මොන කුණුහරුපේ කරත් ඔයාගේ දඬුවමපත් කිරීමක් නැහැ. මම දැකලා තියෙනවා ඔය දේශනා කරනවා. නෑ. ඔයා මාංසාකාරව නොව ආත්මයන්න් වහන්සේට අනුව ජීවත් වෙනවා නම් දඬුවමක් නෑ. දැක්කද ට්විස්ට් කරපු හැටි වචනේ? සිම්පල් උදාහරණයක් මම මේ ගත්තේ. ඔය වගේ ගොඩක් තියෙනවා බයිබලේ. විකෘති කරනවා ගොඩක් අය. විකෘති කරලා මිනිස්සුන්ව ගිනිවිලට අරන් යනවා මේ යක්ෂයාගේ ක්‍රියාව. යක්ෂයාගේ සේවකයෝ ධර්මිෂ්ඨකමේ සේවකයන් මෙන් වෙස්වලාගෙන සභාවට ඇවිල්ලා උගන්වන්නේ මේවා. බයිබලයේ අපිට කියන්නේ ලියුම් වල අපිට කියන්නේ ආත්මයන් වහන්සේ තුල හැසිරෙන්න walk in the spirit. Who walk according to the spirit. අන්න එහෙමනම් වාට දඬුවමක් නැහැ. එනිසා රැවටෙන්න එපා. රැවටෙන්න එපා. මම ඔයගලන්ට කියන්න ආපු දේ. දැන් යන් අපි 2 පේතුරුස් පොතේ 3 අපි හිටියේ 16 නේද? right. මොකද කරන්නේ? නූගත් අස්ථීරාය. නූගත් අයයි අස්ථීරායයි. මොකද කරන්නේ? ඒවා වෙනස් කරනවා. ඒව වලින් ඒගොල්ලෝ අන්තිමට විනාශයට යනවා. මොකද මම ඔයගලන්ට එක දෙයක් කියන්නම්. ගොඩක් ක්‍රිස්තියානිය බලන් ඉන්න රැප්චර් එක යන්න. ගොඩක් අය ආසාවෙන් ඉන්න රැප්චර් එක යන්න. ගොඩක් අය කියනවා මම බලාගෙන ඉන්නවා යේසුස් වහන්සේ නිකන් ඔක්කොම කියලා. ඔයා දන්නවද රැප්චර් එක වෙච්ච දවසේ මම යාඥා කරනවා මේ කිසි කෙනෙක් මේක දකින්න ඉතුරු නොවේවා කියලා. හැබැයි ඔගොල්ලෝ දන්නවද සිද්ධ වෙන්න යන දේ මොකද්ද කියලා? රැප්චර් එක දවසේ මහා විලාපයක් ඇහෙන්න යනවා. ඒ විලාපය ඇහෙනවා මෙන්න මෙහෙමත්. ළමයි ඔක්කොම අතුරුදහන් වෙලා නිසා අන්‍ය ජාතික දෙමාපියන් විලාප දෙනවා. ඒක වෙන විලාපයක්. නමුත් විලාපයක් ඇහෙනවා සභාව ඇතුලෙන්. සභාව ඇතුලේ ඉන්න ගොඩාක් අය විලාප දීලා අහන්න යනවා. ඇයි මොකද වුනේ? මම ගියේ නැත්තේ ඇයි? අනිත් අය යන්නයි මම කර මම නොයන්නයි. මොකද වුනේ? මම කිසි කෙනෙකුට වැරද්දක් කරේ නැහැ. මම උදේට හැමදාම යාඥා කරා, රැට යාඥා කරා, බයිබලේ කියවුවා, පල්ලි ගියා, මම ඉතුරු වෙලා. මහා විලාපයක් ඇහෙන්න යනවා. ඒ දන්නවද? ඒගොල්ලෝ හිතන් හිටියා. ඒගොල්ලෝ හිටියේ හරි තැන. හැබැයි හිටියේ වැරද්ද තැන. මොකද වදන්නද වැඩක්? මම කිව්වේ දෙවියන් වහන්සේ මේක ලිව්වා. මේක ලිව්වා. ලියපු දේ වෙනස් කරන්න බෑ. වදන්නද? ලියලා තියෙන දේ වෙනස් කරන්න බෑ. ලියලා තියෙනවා ශුද්ධකම තුල ගමන් කරන ධර්මිෂ්ඨකම සම්පූර්ණ කරගත් අය උන්වහන්සේ ඉදිරියේ හිට ගන්නට යනවා කියලා. උන්වහන්සේ ඉදිරියේ නොකැලල්ව නිදොස්ව සිටින්න ඕනේ කියලා. බයිබලේ තියෙන්නේ. ගොඩක් මම කියන හැම ලිපියකම වගේ තියෙනවා ඒක. 1 තෙසලෝනික පොතේ කියනවා
උන්වහන්සේගේ ඊමේදී නුඹලාගේ ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් නිදොස්ව තිබෙන ලෙස යාඥා කරනවා. මේ තුනම නිදොස්ව තිබෙන්න ඕනේ. උන්වහන්සේගේ ඊමේදී. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඔයාට අනුව වචන වෙනස් වෙන්නේ නැහැ. වචනට අනුව ඔයා වෙනස් වෙන්න ඕනේ. ඒ නිසා මහා විලාපයක් ඇහෙන්න යනවා. රැප්චර් එක දවසේ. උන්වහන්සේ කලින් කියන්නේ ඒකයි. කලින් කියන්නේ ඒක නිසායි. ඊළඟ පදේ. එබැවින් ප්‍රේමවන්තයනි නුඹලා මේ දේවල් කලින් දැනගෙන සිටින බැවින් දුෂ්ටයන්ගේ මුලාවෙන් ඇදී ගොස් නුඹලාගේම අස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස නුඹලාගේ ස්ථිරභාවය නුඹලාගේ ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරිස්සම් වෙන්න. මොකද කිව්වේ අන්තිමට? පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. මම ඔයගලන්ට කියන්න ආවේ ඒක. පරිස්සම් වෙන්න. ඇයි දන්නවද? ප්‍රේමවන්තයනි නුඹලා මේ දේවල් කලින් දන්නවා. මේ කතා කරන්නේ ඒක නිසායි. මේ කතා දෙවනස මට කතා කරලා කියන්න කිව්වේ ඒක නිසායි. කලින් කියනවා මේවා. සුළු කරන්න එපා. මේක නිකන් සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න එපා. සභාව ඇතුලේ ඉන්න ගොඩක් අයට ලෝකේ කාරණාවල් ලොකුයි මේ දේවල් වලට වඩා. මම උදාහරණයක් ගන්නම්. දෙමාපියන්ට තරහ වෙන්න එපා. මම මේ කතාව කිව්වට මම කියනවා කෙලින්ම කියන්න තියෙන දේ. දෙමාපියෝ විශේෂයෙන්ම ළමයි ඉන්න වයස අවුරුදු 5 10 12 13 ඉන්න ළමයින් ඉන්න අය. ළමයාව සන්ඩේ ස්කූල් එකට එවන්නේ නැහැ වෙලාවට. හැබැයි හැමදාම ඉස්කෝලේට වෙලාවට අරිනවා. කුඩා කාලේදී අවුරුදු 3 4 5 අපේ 3 ඉඳලා සන්ඩේ ස්කූල් එක තියෙනවා. 3 4 5 6 වයසේ ළමයින්ව නෑ ඒක ප්‍රශ්නයක් නෑ. ඒක වැඩක් නෑ. ඒක සුළු කරනවා. හැබැයි ඉස්කෝලේ වැඩවලට ඕන තරම් පාන්දර නැගිටලා දේවල් වලට කැප වෙලා ඔක්කොම කරනවා. හැබැයි ළමයි අවුරුදු 15 වෙනකොට වීඩියෝ ගේම් ගහන්න අරගෙන එක දේවල් වලට ගිහිල්ලා අනිත් දේවල්ට ගිහිල්ලා ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙලා අර සිගරට් ගහලා අරව ගහනකොට ඇවිල්ලා කියනවා අනේ පාස යාඥා කරන්න මගේ පුතා යාඥා කළා වැඩක් නැහැ. යාඥා කළා වැඩක් නැහැ. මොකද කුඩා කාලේ ඉඳලා දරුවව වචන තුල ගොඩනගන්න ඕනේ. මොකද වෙලා තියෙන්නේ? කලින් දන්න නිසා දුෂ්ටයන් මුලාවෙන් ඇදී ගොස් නුඹලාගේම ස්ථිරභාවයෙන් නොවැටෙන පිණිස පරිස්සම් වෙන්න. ඕගොල්ලෝ තුල ස්ථිරභාවයක් තියෙනවා. යක්ෂයා එන්නේ ඒක නැති කරන්න. යක්ෂයා එන්නේ ඒක උදුර ගන්න. යක්ෂයා එන්නේ ඒක හොරකම් කරන්න. මොකද සතුරා එන්නේ හොරකම් කරන්න, මිනී මරන්න, විනාශ කරන්න. ඔයාගේ ස්ථිරභාවය යේසුස් ක්‍රිස්තුස් වහන්සේ තුල තියෙන ස්ථිරභාවය ඌට ප්‍රශ්නයක්. එනිසා මොකද නේද කරන්නේ? දුෂ්ටයන්ගේ මුලාව සභාව ඇතුලේ තියෙනවා. මං කියනවා මේ මම ඔයාලට කියන්න පරිස්සම් වෙන්න ඕනේ කාගෙන්ද කියලා. මෙන්න මේ අයගෙන්. සමහර වෙලාවට අපි ඩිසිප්ලින් කරනවා ගොඩක් අයට. සැරෙන් කතා කරනවා දේවල් වල. සැරෙන් කතා කරනකොට ඔගොල්ලෝ දන්නවද සැරෙන් කතා කරන්නේ ඇයි කියලා? තාත්තා කෙනෙක්ගේ හදවතක් තියෙන නිසා. අපේ සභාවේ තාත්තලා ඉන්නවා ගොඩක් ඉන්නවා තාත්තලා. ඒ අය උපදෙස් දෙනවා. උපදෙස් දීලා සැරෙන් කතා කරනවා. ඒ වගේම සභාවේ ඉන්නවා බාප්පලා. තාත්තා සැරෙන් කතා කරලා තාත්තා ඩිසිප්ලින් කරනකොට පුතාට චුට්ටක් රිදෙනවා. ඇයි? සැරෙන් කතා කරපු නිසා. හැබැයි කතා කරන්නේ ආදරයට. බයිබලෙ හිම තියෙනවා නුඹලාගේ මේ ලෝකයේ පියවරු නුඹලාට දඬුවම් කරා නොවේද? ඒ ආදරයට කරන්නේ. පුතා අඬ ඉන්නකොට බාප්පා එනවා ෂේප් එකේ ළඟට. ඇවිල්ලා අහනවා ඇයි පුතා ඔයා අඬන්නේ?
එතකොට කියනවා තාත්තා මට බැන්න හරි ගැහුවා හරි මොන හරි කිව්වා. ඇත්තද? නෑ තාත්තා ඔයාට ආදරෙයිනේ පුතේ. එහෙම තමයි බාප්පා පටන් ගන්නෙ. තාත්තා ඔයාට ආදරෙයි. තාත්තා ඔයා ගැන සලකනවා. ඔයාව යහපතට යවන්න තමයි තාත්තා ඔය දේ කරන්නේ. මොකද්ද පුතා ඔයා කර වැරද්ද? ඉතින් පුතා අඩු වෙන්නේ කියන්නේ හැම වෙලාවෙම. ඉතින් කියනවා මෙහෙම ඒකද? ඒක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ නේ. ඊ වගේ දෙයකට ඔයාට මේ වගේ දඬුවමක් දෙන්න වටින්නේ නැහැ නේ. දැක්කද ආපු හැටි බාප්පා. ඊට පස්සේ බාප්පා ටික ටික ලං වෙලා කියනවා පුතේ මං ඔයාට කියන්න මේ විදිහට වෙන්න කියලා. අර පුතා ඉතින් මොකද කරන්නේ? එයාට අර රිදිලා තියෙන වෙලාවනේ බාප්පා ළඟට ලං වෙනවා. දන්නේම නැහැ බාප්පා ඔයාව විනාශ කළා. සභාවේ බාප්පලා ඉන්නවා. පරිස්සම් වෙන්න. මොකද උපදේශක් දෙන්නේ අවවාදයක් දෙන්නේ ආදරයට. හරි. ඒ වගේම වැරදි ඉගැන්වීම් සභාව ඇතුළට ගේනවා. මම කතා කරන්නේ සමස්ත සභාව ඇතුළට. ඒ නිසා මේ පොතේ ලියලා තියෙන දේට අනුව මිසක් ඒකේ මුළු ඉගැන්වීමට එකගව මිසක් කිසි දෙයක් විශ්වාස කරන්න එපා. පරිස්සම් වෙන්න. මොකද ඔයාගේ ස්ථිරභාවයෙන් වටන්න සතුරා වටේ බලාගෙන ඉන්නවා. වටේ බලාගෙන ඉන්නවා. ඊළඟ පදේ. එහෙත් අපගේ ස්වාමි වූ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවෙහිද උන්වහන්සේ දැනගැන්මෙහිද වර්ධනය වෙයන්න. දැනටත් සදාකාලයටමත් උන්වහන්සේට ගෞරවය වේවා. ආමේන්. ආමේන්. මේක තමයි කරන්න. මේකයි උන්වහන්සේ වට කතා කරලා කියන්නේ. අපගේ ස්වාමී වූ ගැලවුම්කාර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය මත උන්වහන්සේ දැනගැන්මේද. දැනගැන්ම කියන්නේ මොකක්ද දන්නවද? දැනගැන්ම කියන්නේ මොකක්ද කියලා දන්නවද? ඔයා දන්නවද? අපි තුල ඇති වෙන ධර්මිෂ්ඨකම අපේ ධර්මිෂ්ඨකමක් නෙමෙයි. ඔයා දන්නවද ඒක? ඒක යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම. ඒතර යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම අපි තුල වර්ධනය වෙනකොට තමයි යේසුස් වහන්සේ අපිව දැනගන්නේ. ඒක ඇහුන්නේ නැද්ද? ඒක උඩින් ගියා වගේ. මං කියනවා. යේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම මගේ තුල වර්ධනය වෙනකොට යේසුස් වහන්සේ මාව හඳුනා ගන්නවා. මම උන්වහන්සේව හඳුනා ගන්නවා. මොකද දෙකම එක ධර්මිෂ්ඨකම නිසා. පැහැදිලිද? අන්න ඒ තුල වර්ධනය වෙන්න උන්වහන්සේගේ අනුග්‍රහය දුන්නේ අන්න ඒකට. ඒ අනුග්‍රහය නැත්තම් මෙලහට අපි විනාශ වෙලා. ලක්මල් කිව්වා. මෙලහට විනාශ වෙලා අපි. ඒ අනුග්‍රහය නිසා විතරයි. ඒ නිසා ඒ තුල වර්ධනය වෙන්න. මේ සියල්ල තුල උන්වහන්සේට ගෞරවය ලැබෙන්න යනවා. උන්වහන්සේ ඔබට කියන්නේ ඒකයි. සභාවට ආත්මයන්න් කියන දේ කන් ඇත්තේ අසාවා. අපි යාඥා කරමු. වදන්නවද? මම යාඥා කරන්න ඉස්සලා මේ දේ කියන්න. දෙවියන් වහන්සේට තියෙන උන්වහන්සේගේ මැවිල්ලේ වටිනාම වස්තුව ඔයා කියලා. උන්වහන්සේට ඔයාව ගොඩක් වටිනවා. උන්වහන්සේට ගොඩාක් ආදරේ. උන්වහන්සේ කැමති නෑ ඔයා විනාශ වෙනවා දකින්න. ඒ නිසා ඒ ආදරයට ඒ දෙයට වටිනාකමක් දෙන්න. උන්වහන්සේ ඉදිරියේ යටත් වෙන්න. ස්වාමිනී, අපි ඔබ වහන්සේ ඉදිරියේ විවෘත වෙනවා ස්වාමිනී.
ස්වාමිනී ඔබ වහන්සේගේ මහත් වූ ආදරය කරුණාව ඒ අනුග්‍රහය ගැන අපි අනේක වාරයක් ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. දෙව්පියාණනි ඔබ වහන්සේම අපගේ ස්වාමීන් වහන්සේ අපගේ දෙවියන් වහන්සේ අප උදෙසා දිවි දෙන්න තරම් අපිට ආදරය කරපු අපේ ඉඩේරායි ස්වාමිනී මෙන්න අපේ ඇතුළාන්තේ ඔබ වහන්සේගේ ස්වරූපය වර්ධනය කරගන්න පිණිස ස්වාමිනී ඔබ වහන්සේගේ ස්වභාවය මා තුළ ඇති කරගන්න පිණිස ස්වාමිනී මෙන්න මම ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. තීරණයක් ගන්නවා ස්වාමී. මා තුළ දේව රාජ්‍ය ගොඩනගා ගන්න උත්සාහ කරන බවට. ඔබ වහන්සේ ඉදිරියේ නිදොස්ව නොකැලැල්ව සිට ගන්න පිණිස ඔබ වහන්සේ සමාදානයෙන් යුක්තව මාව දකින්න ලබන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ විවෘත වෙලා මෙන්න ස්වාමිනී මං කියනවා මං ඉල්ලනවා ස්වාමිනී මාව වෙනස් කරන්න මගේ ඇතුළාන්තය පරිවර්තනය කරන්න ස්වාමිනී අද දවසේ ඔබ වහන්සේගේ හස්තය ස්වාමිනී ඔබ වහන්සේ මේ එක්කෙනා මත නිදහස් කරන්න ඇතුළාන්තයෙන් වෙනස් කරන්න ස්වාමිනී දෙව්පියාණනි ඔබ වහන්සේට විරුද්ධව අපේ වචන වලින් හැසිරීමෙන් සිතුවිලි වලින් ක්‍රියාවෙන් සිදුවුණු සියලු අයුතුකම වරද පාපය ස්වාමිනී ඔබ වහන්සේ ඉදිරියේ කියා දෙමින් ස්වාමිනී මෙන්න ස්වාමිනී සියලු දේට ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා ස්වාමිනී සමාව වෙන්න ස්වාමිනී හදන්න මා තුළ ඔබ වහන්සේගේ ස්වරූපය නිදොස් ඔබ වහන්සේ ඉදිරියේ හිට ගන්න පිණිස නොකැලැල්ව ඔබ වහන්සේගේ ඉදිරියේ දකිනු ලබන පිණිස සෝදන්න මා ඒ ලේවලින් ඒ කුරුසියේ ලේවලින් යේසුනේ ඔබ වහන්සේගේ ශරීරයෙන් ගලා ගියා වූ ශුද්ධ අනගි ලේවලින් සෝදන්න ස්වාමිනී මෙන්න අපි යටත් වෙනවා විවෘත වෙනවා ස්වාමිනී ඔබ වහන්සේම අපගේ ස්වාමීන් වහන්සේ ස්වාමිනී අප තුළින් ඔබ වහන්සේ ගෞරවය ලබන පිණිස අප තුළ ක්‍රියා කරන්න යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි නැගී